අයිබුවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අද ඉරිදා දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. දැන් මේ වෙනකොට අපි දන්නවා රටේ තියෙන දේශපාලනික තත්ත්වයන් එක්ක ගත්තාම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ටිකක් වැඩියෙන් කතා බහ සිද්ධ කරන කාල සීමාවක් බවට පත් වෙලා එහි නායකයෝ ඒ වගේම අනෙකුත් මේ മന്ത്രിවරු නිකුත් කරන ප්‍රකාශ දිහා බැලුවාම රටේ බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අතරේදී තෙල් සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා කියලා අපිට කනින් කොනින් ඇහෙනවා. මේ හැම දෙයක් ගැනම අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ කොරෝනාවත් ව්‍යාප්තිය ලෝකේ පුරාම තදබල විදිහට සිද්ධ වෙන කාල සීමාවක්. ඒ කොහොමුණත් වෙනත් කරන්නේ සාර්ථකව ක්‍රියාත්මක වෙන හින්දා අපිට ටිකක් බලපෑමින් මිදෙන්න පුළුවන් කියන කාරණාව තමයි වෛද්‍යාංශ සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. කොහොමුණත් පරිස්සමෙන් ඉන්න එක බොහොම වැදගත්. මාත් එක්ක ඉන්න සමීර සුබදැසනක්. සුබදැසනක් නඩිත්. සුබදැසනක් සතියගේ පත්තර මේන්තුව සමග රැඳෙන හැමෝටම අපි නඩිත් ඔබ සඳහන් කළ ආකාරයටම කරුණු කාරණා ගණනාවක් දේශපාලන ලෝකයේ ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා අද දවසේදී ජාතික පුවත්පත් වලට ඇවිල්ලා. ඒත් එකම අපි ඔබට සඳහන් කරන්න ඕනේ අද දවසේදීත් සුපුරුදු විදිහටම දැන් අපි අලුත් අවුරුද්දේ දෙවන සතියේ ඉන්නේ නඩිත්. දෙවන සතියේ ඉන්න වෙලාවේ පහුගිය අවුරුද්ද පුරාවටම අපිට කොරෝනාත් එක්ක සටන් කරන්න සිදු වුණා. කොරෝනා අභියෝගයට මුහුණ දෙන්න සිදු වුණා. මේ වසර ජයග්‍රහී වසරක් විදිහට අපි ආරම්භ කළා. ඒ ජයග්‍රහී වසරේ අපිට අපේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉටු කරගත්තොත් අපිට කොරෝනා අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් ලෝකයේ ආයමත් ඔමික්‍රෝන් ප්‍රභේදය හිස ඔසවමින් තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාංශ අනතුරු අඟවලා තිබෙනවා. ඔමික්‍රෝන් තත්ත්වයත් එක්ක පරිස්සම් වෙන්න මරණ ප්‍රමාණයේ වැඩිවීමක් තිබෙනවා ලෝකේ රටවල් වල. ඒ නිසා අපේ රටටත් ඒ අවධානම එලෙසින්ම තිබෙනවා. සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා. රජය පාර්ශවයෙන් දැඩි උත්සාහයක් ගන්නවා ඔබට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න. පළමු මාත්‍රාව, දෙවන මාත්‍රාව, තුන්වෙනි මාත්‍රාව ගත්තේ නැති අයට ඉක්මනින්ම ඇවිල්ලා බූස්ටර් එන්නත ලබා ගන්න කියලා ඉල්ලීම් කරනවා. තාමත් දෙවනි මාත්‍රාව ලබා ගත්තේ නැති අය ඉන්නවා නම් බය වෙන්න එපා. ඉක්මනටම ගිහිල්ලා ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානයකින් මේ එන්නත්කරණය සිදු කරගන්න කියලා තමයි ඉල්ලීම් කරන්නේ. ඉතින් මේ ආදී කාලවකවානුවක ඔබේ යුතුයකමත් ඉටු කරන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඔබෙන් අද උදෑසනම ඉල්ලා සිටිනවා. දැන් හෙට වෙන විට නඩිත් පාසල් ආරම්භ කරන්න සම්පූර්ණම දරුවෝ පාසලට රැගෙන එන්නට උත්සාහ කරනවා රජයේ පාර්ශවයෙන්. ඒ නිසා දැන් මේ කටයුතු සිදු වෙමින් තිබෙන කාලවකවානුවක පරිස්සමක් තියාගෙන ඔබ රැකෙමින් අනිත් පාර්ශවයත් ආරක්ෂා කරගනිමින් ගියොතින් අපිට රටක් හැටියට මේ වසර ජයග්‍රහීව ආරම්භ කළා වගේම ඉදිරියට යන්න පුළුවන්කම ලැබේ. අපි ඒ තොරතුරුත් එක්කම සූදානම් අද දවසේදී නජිත් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල දෙසට අවධානය යොමු කරන්න. අපි මුලින්ම තෝරාගන්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයා. එතුමා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක්. ඉතින් එතුමා කියන කතාව අද මව්බිම ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තියෙනවා. ඊළඟ ඡන්දෙට නව සංධානයකින් එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් කියන කාරණාව තමයි අද මව්බිම පුවත්පත මේ විදිහට කියන්නේ. ඊළඟ ඡන්දෙට නව සංධානයකින් එන්න ශ්‍රී ලානිපය සූදානම්. ඊට හේතු වෙලා තියෙන්නේ අපි දැක්කා ඔවුන් චෝදනා කරනවා ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟිල්ල දිගු කිරීමෙන් වැළකී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රටේ සැබෑ අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්තයා කියලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා හවුල්කාර පක්ෂ අතර මේ වන විට නිර්මාණය වී ඇත්තේ අර්බුදයක් නැත්නම් මේ අවබෝධයක් නැතිකම නිසා මේ වගේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා එතුමා සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 18ක් පමණ වූ ඡන්ද ගොඩ නොවන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ ජය ගැනීමට හැකියාවක් තිබුණේ නැතයිද හිතින් ප්‍රකාශ කරනවා. ආණ්ඩුව නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට ගිවිසුම් 3කට එළඹුණත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම එකඟතා මේ වනතුරු ඉටු කර නැතයිද මහාචාර්යවරයා චෝදනා කළා තියෙනවා. මේ අතර මේ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහන් කරපු කාරණාවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්දානගත වූ සෑම පක්ෂයක්ම විනාශ වූ බව කියමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද එම ඉරණම අත්වීමට පෙර තීරණයක් ගන්නයි එම පක්ෂයේ පසුවෙල මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කළා තියෙනවා කියලා මව්බිම් පුවත්පතට වාර්තා වෙනවා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට
දඬුවම් දෙන බව පවසමින් බවද පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන තම දේශපාලන සන්ධානය තුළ සිටීම තමන්ට ප්‍රශ්නයක් බවද පොදු ජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම එහිදී පෙන්වලා දීලා තියෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂය හා ආණ්ඩුව ගන්නා විවිධ තීන්දුව తీරන විවේචනය කරන එම දේශපාලන සන්ධානයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොදු ජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක්ද කළා තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අර සාමූහිකත්වයට ගරු නොකරන ඇතැම් මන්ත්‍රීවරු ඇමතිවරු සම්බන්ධයෙන් දැඩි තීන්දුව తీරන ගන්න කියලා පසුපෙළ මන්ත්‍රීවරුන්ම ඉල්ලලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් හින්දම ඊළඟ ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකින් පැමිණීමේ වැඩි ඉඩකඩක් තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේදී අද ලංකාදීපය සඳහන් කරන කාරණාවක් සමීර මේ ලංකාදීපය කියන මෛත්‍රීගේ කතාවෙන් පස්සේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වුණා කියලා අපි දැක්කා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විවිධ තැන්වල විවිධ අදහස් පළ කරනවා. දයසීලි ලියනගේ අද මේ පුවත ලියන්නේ ලංකාදීපයට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ තියෙන බවට වාර්තා වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රජය විවේචනය කරමින් පැවැත් වූ කතාවෙන් පසු දැඩි පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම් ලෙසට හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් වෙලා තියෙනවා. මේ බව අපි දැක්කා ඒ පරීක්ෂණ වාර්තාවලත් සඳහන් වෙලා තියෙනවා. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා රජයේ නිවත්තුවත් ඉදිරි වසර 3 කාලයේ රජයේ දිගටම පවත්වාගෙන යන බවටද මෙම ඉහළ පෙළේ සාකච්ඡාවේදී තීරණය කළා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. අපි දැක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලීමක් කළා තිබ්බා. මේ තමුන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනා මේ ඉවත් කරන්න මෝසමක් ගොනු කළා මේ සම්බන්ධයෙන් නඩු කටයුත්ත සිද්ධ කළ තිබ. හැබැයි මේ මෝසම ප්‍රතික්ෂේප කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරලා තිබ්බ බව අපි ඔබට වාර්තා කළා මීට පෙර. ඉතින් මේ විදිහට තමයි රටේ දේශපාලනය විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කතා වෙන තොරතුරු. ඔය අතරේ සමීර අද සතියාග අරුණ පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔව් නඩිත් සතියාග අරුණ වාර්තා කරන්නේ වෙනම කතාවක් අද දවසේදී. විපක්ෂ නායක ධූරයට මෛත්‍රී රනිල් අතර තරඟයක් තියෙනවා කියලා ප්‍රධාන සිරස්තලයේ අද දවසේදී වාර්තා කර තිබෙනවා. දැන් විපක්ෂ නායක ධූරය කොහොමද ලබා ගන්න කියන ප්‍රශ්නාර්ථ එනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ තනියෙන් ඉන්නේ කාසනයයි තියෙන්නේ. ඊට පස්සේ මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාට ආසන 14ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. කොහොමද විපක්ෂ නායක ධූරය ගන්නෙ? අද මේ ප්‍රවෘත්ති වාර්තා කරනවා සතියාග අරුණ මේ විදිහට. විපක්ෂ නායක ධූරය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි කාරණේ එන්නේ. ඒ අනුව ජාතික සමගි ජන බලවේගය තුළ ඇති අභ්‍යන්තර අර්බුදය හමුවේ එම පක්ෂයේ කොටසක් හා ආණ්ඩුව කලකිරී ඇති කොටස් එකතු කරගෙන විපක්ෂයේ වාඩි වී ඉදිරි කාලයේදී නායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවලු. එක්සත් ජාතික පක්ෂයේද ඒ ආකාරයට ආණ්ඩුවෙන් හා සමගි ජන බලවේගයෙන් කලකිරී ඇති කොටස් එකතු කරගෙන දෙමළ ජාතික සන්ධානයේ සහායද ලබාගෙන විපක්ෂ නායක ධූරය ලබා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ කලකිරී සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගද මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවද වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ඒ සම්බන්ධයෙන් කතා කර ඇති බවත් තොරතුරු අනාවරණය වෙනවා. මේ සමගම තමයි සමගි ජන බලවේගයේ නිසි වැඩපිළිවෙලක් නොමැති බවට කළමනාකරන කමිටු රැස්වීමේදී මන්ත්‍රීවරුන් පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරෝධය පළ කරා කියලා තමයි මේ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති කළමනාකරන කමිටු රැස්වීමේදී පක්ෂ සභාපති සරත් ෆොන්සේකා, හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් මේ ආකාරයට විරෝධය පළ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කරලා තියෙනවා. හන්දි ගානේ ගිහිල්ලා උත්තර දීලා වැඩක් නැහැ. පක්ෂයේ නිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. ඔය අතර සමීර අපි අර කලින් කියපු කාරණාව අර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා ඉල්ලීමක් කළා තිබා. මේක තවත් තහවුරු වෙන අවස්ථාවක් අපි දැක්කා. අද දවසේ මව්බිම පුවත්පත මේ ගැන වාර්තා කරනවා. මේ මව්බිම පුවත්පත සිරස්තලයේ යොදන්නේ මේ විදිහට මෛත්‍රීට රිටර්න් එකක් දෙන්න පසුපෙළ පොරයක් කියලා අද මව්බිම පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. අපිට පුළුවන් වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරන්න. පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව පැවති
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සටහන් වී ඇති තොරතුරු අධ්‍යයනය කර ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගත යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වෙලා තිනවා. මේක වඩාත්ම උග්‍ර වෙන්නේ පහුගිය දවසක මාතලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ රැස්වීමකදී සිරිසේන හිටපු ජනාධිපතිවරයා රජයට ප්‍රහාරයක් එල්ල කරමින් කළ සැර කතාවයි කියලා අද මව්බිම කියනවා. ඔය අතරදී මේ කතාව පිළිබඳව මහනුවරදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහත්තයා ප්‍රකාශ කරලා තිබුණේ ඉන්දියානු ඔත්තු සේවා මගින් 10-12 වතාවක් දැනුම් දී තිබෙදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුල මරණයට පත් වූයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී බව රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහත්තයා ඒ අවස්ථාවේදී චෝදනා කළා කියලා තමයි අද මව්බිම් පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ. ඉතින් අර දැන් අපි දැක්කා ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරනවා. හැබැයි මේ චෝදනා එල්ල කරන්නේ තමුන්ගේ පැත්තෙත් ටිකක් වැරද්ද තියාගෙන. ඒක තමයි බොහෝ දෙනෙක් කතා වෙන්න හේතුව. ඔය අතරේ අද අරුණ පුවත්පත සඳහන් කරන කාරණාවකුත් තියෙනවා. ඔව් නඩි දැන් අරුණ කියන්නේ ටිකක් ඊට සමාන කතාවක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට චෝදනා එල්ල කරමින් හිටපු ජනාධිපතිවරයා චෝදනා දිගින් දිගටම එල්ල කරමින් සිටිනවා ආණ්ඩුවට වගේම විපක්ෂයේ කණ්ඩායම් වලටත්. මොකද මට ආණ්ඩුව කරන්න දුන්නේ නැහැ. යහපාලන රජයේ සමයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා දිගින් දිගටම කකුලෙන් ඇද්දා. Tamanට වැඩ කරගෙන යන්න දුන්නේ නැහැ කියලා තමයි චෝදනාව එල්ල කළේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශ්වයෙන් මේ කතාවට පිළිතුරක් එනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා මෛත්‍රී මේ කියන කතාවත් එක්ක මෛත්‍රී ළඟදීම Tamanටම බැනගනී කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරන්නේ. උදේජීව ඒකනායක මේ වාර්තාව ලියන්නේ අද දවසේ අරුණ පුවත්පතට. යාපාලන රජයේ සමයේදී සිදු ක්‍රියාකාරකම් ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. වැඩිදුර වාර්තාව මේ විදිහට අරගෙන අවිලා තිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලන රජයේ සමයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනයේදී දැඩි ලෙස විවේචනය කරනවා. ඒ පිළිබඳ සතියක අරුණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයා තමන්වම ස්වයං විවේචනයකට ලක් කර ගන්නා බවයි. 2015 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූ බව ඔහු පෙන්වා දෙනවා. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්දවලින් ඔහු බලයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අදහස් වෙලා තියෙනවා. වර්තමානයේම පක්ෂ දෙකම විවේචනය කරන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී තමන්වම ස්වයං විවේචනයකට ලක් කර ගන්නා බව ඔහුගේ විශ්වාසයයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා නඩිත් සඳහන් කර තිබෙනවා කාරණයක්. දැන් කොයි වෙලාවෙ හරි තමන් ගැන විවේචනය කරන්න පටන් ගනි අමතක වෙලා කියනවාද මේවා. ඒ කියන්නේ තමන් හිටපු ආණ්ඩුව ගැනම තමයි සමහරක් වෙලාවට විවේචනය කරමින් යන්නේ හිටපු ජනාධිපතිවරයා. දැන් මේ ආස්සේ තමයි නඩිත් කරුණු කාරණා ගණනාවක් එළියට එන්නේ දේශපාලන කාරණාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව තොරතුරු ඊයේ දවසේදී අපිට වාර්තා කරගන්න පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කට්ටිය බණ්ඩාරනායක සමාධිය අසලදී චෝදනා එල්ල කරගන්න ආකාරයේ පක්ෂම කට්ටිය හිටපු ජනාධිපතිවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් ආවා ඒ උත්සව අවස්ථාවට. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පක්ෂෙන් කිසි දෙයක් කළා නැහැ කියන. ඔව් එතනදි සඳහනක් ආවා. ඔව් දැන් ඒ වෙලාවේ අපි දැක්ක දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමගත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලය වෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමගත් කණ්ඩායමක් ඇවිල්ලා අපි දැක්කා ඊයේ දවසේදී මේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දක්වන ආකාරය නඩි. දැන් උතන මේ සමිර ඔය දේ කියනකොට අපිට ප්‍රේක්ෂකයෝ විදිහට ජනතාව විදිහට අපිට හිතෙන දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි පිරිස ඉන්නේ කොතනද? අපි බලමු. SWRD බණ්ඩාරනායක මහතාගේ 123 වෙනි ගුණ සැමරුම පැවැත්වුණේ ගාලු මෝදුර පිටිය ඉදිරිපස ඇති බණ්ඩාරනායක ස්මාරකයා බිහසදී. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ මෙම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. මේ මහා දේශපාලන දර්ශනය හැම විටම මේ ආණ්ඩු යන ගමන සම්බන්ධව ඔබ මේ මෙතන එහෙම කතා කරලා දෙන නෙමෙයිනේ ළමයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක දර්ශනය ඉවර කරලා අද තියෙන පක්ෂයේ නායකයෝ මේකවත් සමරන්නේ නැහැ. ඒක නිසා අපි සමරුවා. එච්චරයි. ජනතාවගේ දැන් ඉල්ලුමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. ඒක හැමදාම තියෙනවා. ඔබතුමාලා සමරුවානේ. ඉතින් අපි ශ්‍රී ලංකාකාරයෝනේ. අපිට වැඩි ශ්‍රී ලංකාකාරයෝ තව ඉන්නවාද? අපි තමයි ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ. නමට රැණේ වුණාට. නාමට නෙවෙයි අපේ හදවතේ මැරෙනකන් අපි ශ්‍රී ලංකාකාරයෝ. ඔය දැන් ඉන්නෝ ශ්‍රී ලංකාකාරයෝද නෑනේ. දැන් 10 මාර්තාවේ
ඒ මම දන්නේ සාමාන්‍යයෙන් බණ්ඩාරනායක මහත්තයාගේ උත්සවයේ තියෙන්නේ උදේට. උදේ 8න් ඉස්සෙල්ලා. 10 මාට කියන්නේ ඒ ඉතින් බණ්ඩාරනායක මහත්තයා ආදරය කරන මිනිස්සු නෙවෙයි. අර ඉර අවරට ගියාම එන්නේ. අන්න උන් තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල ජනාධිපති දැනට ඉතින් නමට එයා තමයි. නමුත් සභාපති එයා නෙවෙයි. මේක අයිති බණ්ඩාරනායක පවුලට. එම කාර්ය අවසන් වූ පසු උත්සවය වෙනුවෙන් කර තිබූ සැරසිලි ආදී ඉවත් කරන ලෙසට දැනුම් දීමත් සමග ඒවා ඉවත් කිරීමට ක්‍රියා කෙරුණා. කෙසේ වෙතත් එම සැමරුමට එක් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේදී පැවති නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයකට එක්ව සිටියා. අනතුරුව පෙරවරු 10:30ට පමණයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මෙම පිළිරුව අභියසට පැමිණ පුෂ්ප පහර දැක්වීමට ක්‍රියා කළේ. එවන විටත් පැවති සැරසිලි ආදී ඉවත් නොකරන ලෙස එම කණ්ඩායම ඉල්ලීම් කළා. හිටපු ජනාධිපතිවරේ ඔබතුමාලට කලින් හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා පුෂ්පහාර දක්වලා ගියා. ඔව්. ඊයේදරත් ඔබතුමාලට කලින් එතුමිය මේ පුෂ්පහාර දැක්වුවා. ඔය ඉතින් මොකද එතුමියගේ පියාණ ඒක නිසා එතුමිය ඇවිල්ලා ඔය විලාසනයක කරන්න ඕනේ. ඒක හරි කරපු වැඩේ. නිදහස් පක්ෂ ගැන මොකද හිතෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ට දේශපාලන පක්ෂයක්. ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වات එක්ක අපි නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල කරගෙන යනවා. අපි බොහොම ජවයක් වේගයක් ඇතුව පක්ෂයේ සංවිධානය කරගෙන යන වෙලාවක්. වර්තමාන දේශපාලන ගැන ඔබතුමා කලකිරලා දින්නේ. අයියෝ මම කතාවත් කලකිරෙමිනියෙ නෙවෙයි. මම කොයිද අවුරුදු 54ක් මගේ දේශපාලනේ. මම තමයි සතුටින්ම ඉන්න කෙනා මේ රටේ දේශපාලනේ. මම ජනාධිපතිත්වයට ගෙනෙන්න මේ නිකන් ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා. ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපතිවරයෙක් වෙච්ච කෙනෙක් කියන කතාව තමයි අපි ඇහුවේ. අපි යනවා දැන් ඒ අර්බුදයක් තියෙනවා එතන. ඒ අර්බුදය තමයි පැහැදිලිව සඳහන් කරනු ලැබුවේ. නජිත් අපි දැක්ක දැන් අර මේ හැබැයි සමීර අර හිටපු ජනාධිපතිනේ කිව්වට පක්ෂෙ මුකුත් කළේ නැහැ කියලා මේ පක්ෂෙන් ඇවිල්ලා උදේ 10 මාට කරලා තිබ්බා. ඔව් පක්ෂෙන් ඇවිල්ලා වැඩපිළිවෙලක් කරගෙන යන අතර වාර්තා. ඔක ගිය පාරත් අපි දැක්කා. පසුගිය වතාවෙත් නජිත් ওই විදිහටම මේ කණ්ඩායම් දෙක දෙපැත්තට බෙදිලා මේ උත්සවයේ සංවිධානය කරන්න උත්සුක වෙන ආකාරය තමයි දැක්කේ. කොහොම වුණත් Tamanගේ පක්ෂය ඇතුලේ අර්බුදයක්. දැන් මේ අර්බුද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතරක් නෙමෙයි. ජවිපෙත් තියෙනවා කියලා කතාවක් කරනවා. මොකද දැන් මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැනත් බොහෝ දෙනෙක් කතා බහ කරනවා. අපි දැක්ක දැන් දෑසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාත් නජිත් පසුගිය දවස්වල ජවිපේ සමග සන්දානගත වෙලා ඉදිරි දේශපාලන කටයුතු කරන්න අපි සූදානම් කියලා කතාවක් කිව්වා. මේ කතාවත් එක්ක ජවිපේ පැත්තෙන් එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ආපු ප්‍රතිචාරය තමයි අපි කිසිම දවසක ප්‍රධාන දේශපාලන පක්ෂයක් එක්ක මේ බලයගත් දේශපාලන කණ්ඩායම් එක්ක එකතු වෙන්න සූදානමක් නැහැ. පිරිසක් හැටියට කණ්ඩායම් හැටියට පක්ෂයක් හැටියට එකතු වෙන්න සූදානම් නැහැ. හැබැයි පුද්ගලයෝ හැටියට ඇවිල්ලා අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණොත් ඉන්න අපි ඉදිරියට යන්න සූදානම් කියලා. එහෙම කියන ජවිපේ ඇතුලේ අර්බුදයක් තියෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා මේ විදිහට. ජවිපේ ඉදිරි පියවර ගැන ඇතුලේම මත ගැටුම් ප්‍රධාන සිරස්තලයක් ඇතුළු පිටුවට අරගෙන අවිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි දේශපාලන කටයුතු රටේ පවතින සියලු දේශපාලන බලවේග ඒකරාශී කර ගනිමින් සිදු කළ යුතු බවට රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන සංවාදවලදී ප්‍රකාශ වීම පිළිබඳව ජවිපේ දේශපාලන මණ්ඩලය තුල මත ભેද ඇති වී තිබෙනවා. ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් නියෝජනය කරන දේශපාලන මණ්ඩලය සමාජිකයන් පිරිසක් ප්‍රකාශ කරන්නේ කිසිදු දේශපාලන බලවේගයක් සමග එක් නොවී ජවිපේ ජාතික ජන බලවේගයේ සමග පමණක් ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවයි. එහෙත් දේශපාලන මණ්ඩල සභිකයන් වූ කේ.ඩී. ලාල්කාන්ත සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරන්නේ ජාතික ජන බලවේගයට පිටස්තර සියලු දේශපාලන බලවේගයන් ඒකරාශී කර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවයි. ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කරන්නේ ඉදිරියේදී ජවිපේ දේශපාලන කටයුතු වලදී කිසිදු අත්වැරද්දක් හෝ අත්හදා බැලීමක් සිදු නොකළ යුතු බවයි. ජවිපේ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේදී පක්ෂයෙන් වෙන් වී සිටින පිරිස රටේ සියලුම වාමාංශික බලවේග ඒකරාශී කර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු නොකරන්නේ නම් ජවිපෙට අනාගතයක් නැහැ කියලා තමයි කේ.ඩී. ලාල්කාන්ත දේශපාලන මණ්ඩල සභිකයා සඳහන් කර තිබෙන්නේ. ඉතින් ලාල්කාන්ත මහතා විවිධ ආందోලනාත්මක ප්‍රකාශ ජනතා විමුක්ති පෙරමුණේ සිදු කරන ලැබුවා පසුගිය කාලවක වරුවෙන්. ඔහු සඳහන් කරන්නේ අනිකුත් දේශපාලන කණ්ඩායම් එක්ක ඉදිරියට ගියේ නැත්නම් ජවිපෙට දේශපාලන අනාගතයක් නැහැ කියන කාරණේ. මේ තමයි ජවිපේ කතාව. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් එන කතාවක් කිව්වා. ඒ වගේම සමගි ජන බලවේගයේ කණ්ඩායම් දෙකට බෙදිලා කියලා ඔවුන්ගේ අභ්‍යන්තර මත ගැටුමක් තියෙනවා කියලාත් සඳහනක් ආවා. අපි දැක දැන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සමග කණ්ඩායමක් එළියට යනවා කියලා කතාවක් යනවා. පෝස්ටර් ව්‍යාපාරයක් අපි දැක්ක දැන් රට පුරා තියෙනවා 43 කණ්ඩායම කියලා. ඉතින් මේ ආදී ගත්තාම සියලුම පක්ෂ අතර යම් යම් අර්බුද නිර්මාණය වෙමින් තිබෙනවා. ඉදිරි දේශපාලන ඉතාමත් උණුසුම් වෙයි නජිත් මේ විදිහට ගියාම. අර පක්ෂ විදියට බෙදිලා මේ බලය ගන්න හැම දෙනෙක්ම උත්සාහ කරනවා වගේ අපිට නම් පේන්නේ. හැබැයි ඔය කට්ටිය එකතු වුණා නම් රට ගොඩ දාන එක එච්චර අමාරු වෙන්නේ හෙකුත් නෑ.
රටකොට දාන්න දැන් හැමති මාරුවක් වෙනවා කියලා තිබ්බා. එහෙම වෙයිද? අපි බලමු විරාමයක්. අද ජනවාරි මාසේ 9 වෙනිදා ඉරිදා ඔබ පත්තර බලමින් ඉන්න මොහොතක අපි පත්තරවල විස්තර කියන්න ලෑස්ති. අද ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු අතරේ කැබිනට් සංශෝධනය පිළිබඳවත් ප්‍රවෘත්ති ගණනාවක් පළ වෙලා තිබ්බ. සමීර දැන් කැබිනට් සංශෝධනයක් වෙයිද? ඇමතිවරුන්ගේ මේ මාරුවක් සිද්ධ වෙයිද කියලා බොහෝ දෙනෙක් බොහෝ කාලයක ඉඳන් බලන් හිටියා. සමහර උදවිය කිව්වා අගමැතිතුමා ඉල්ලාස් වෙනවා කියලා. හැබැයි එතුමා ඒ පිළිබඳව ප්‍රතික්ෂේප කළා. අග්‍රාමාත්‍යතුමන් විශේෂ නිවේදනයක් පවා මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තිබ්බා. ඔය අතරේ අද දවසේ ලංකාදීප පුවත්පත කියනවා මේ කැබිනට් මණ්ඩල මේ මාරුව ගැන මේ විදිහට කියන කැබිනට් සංශෝධනයේ කල්යයි සුසිල්ගේ තැන පමණක් පුරවයි කියලා අජන්ත කුමාර අගලකඩ මේ ප්‍රවෘත්තිය ලියන්නේ. යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ තවදුරටත් කල් යනු ඇතැයි රජය ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ මේ සතියේ සිදු කිරීමට රජය සූදානම් වන බවට පහුගිය දිනවල ආරංචි පැතිර ගියා. ඒ අතරදී දැන් එසේ වුවද රජයේ එම අදහස මේ වන විට වෙනස් වී ඇතැයි වාර්තා වෙනවා. සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරපාඩ වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පමණක් වෙනත් අයෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තොරතුරු වාර්තා වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. ඔව් ලංකාදීප එහෙම සඳහන් කරද්දී නදිත් අද දිවයින පුවත්පත කියන්නේ වෙනම කතාවක්. දැන් ජනාධිපතිතුමා මේ තාමත් කැබිනට් සංශෝධනයක් ගැන හිතලවත් නැහැ කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. කැබිනට් සංශෝධනයක් ගැන ජනාධිපති හිතලා නැහැ. ප්‍රධාන සිරස්තලයක් මුල් පිටුවේ අරගෙන එනවා. මේ විදිහට වාර්තාව සඳහන් කර තිබෙනවා. කැබිනට් අමාත්‍ය ධුර සංශෝධනයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් අවධානය යොමු කර නැතයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කරපු ප්‍රවෘත්තිය. හෙට කැබිනට් සංශෝධනය සිදුවන බවට පළවන තොරතුරු සම්බන්ධව කළ විමසීමකදී ඔහු සඳහන් කර තිබෙන්නේ කැබිනට් සංශෝධනය සිදු වෙනවා නම් මේ වන විට ඊට අදාළ සූදානම් වීමක් තිබිය යුතු බවත්, නමුත් මේ දක්වා එවැනි සූදානමක් නැති බවත් හෙතෙම සඳහන් කරනවා. මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියන්නේ කැබිනට් සංශෝධනයක් සිදු වෙනා නම් ඒ ඉතා සුළු සංශෝධනයක් බවත්, ඉන් දැනට කැබිනට් අමාත්‍ය ධුර හිමියාගේ අමාත්‍ය ධුර වෙනසක් සිදුවීමක් නොවනු ඇති බවත් සඳහන් කර තිබුණා. අමාත්‍ය ධූර දරන අයට කැබිනට් එකේ නිලතල දරන අයට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ විදිහට මේ කට්ටියට ඉන්න පුළුවන් කියලා තමයි කැබිනට් ප්‍රකාශකෙක් සඳහන් කරලා තිබෙන්නේ. කැබිනට් එකේම ඉන්න කෙනෙක් කිව්වා කියලා තමයි අද දිවෙන පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අලුතෙන් කාට හරි කැබිනට් අමාත්‍ය ධූරයක් හම්බ වෙන්න තියෙනවාද කියන කාරණේ තාමත් නැහැ. මොකද ජනාධිපතිතුමා සඳහන් කළා මට එහෙම දෙන්න හැකියාවක් නැහැ. අපි තවත් කණ්ඩායම් එකතු කරගෙන අනවශ්‍ය විදියට කැබිනට් අමාත්‍ය ධූර දීලා මේ රැක ගන්න අවශ්‍ය නැහැ. වැඩ කරන්න නම් മന്ത്രി ධූරයක් පමණක් වුණත් ඇති කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කළේ. අර සමීර බය වෙන්න දෙයක් නැහැ කිව්වේ රටේ ජනතාවටද ඇමතිවරුටද කොහොමවත් ඇමතිවරු ටිකක් බයෙන් හිටියා පහුගිය දවස් ටිකේ ඇමතිකම් නැති වෙයි කියලා. හැබැයි ඔන්න දැන් ඉතින් සනසුම් සුසුම් හෙලන්න පුළුවන්. එහෙම වුණත් රටේ ජනතාවට සුබ සිද්ධිය උදා කරන විදිහට රට පාලනය කළොත් බොහොම වටිනවා. ඔය අතරේ දැන් රටේ බොහෝ දෙනෙක් කතා වෙන ප්‍රශ්නයක් තමයි මේ විදුලි අර්බුදයක් තියෙනවා කියන කාරණාව. දැවිතෙල් මිලදී ගන්න ඩොලර් හිඟ වෙලා තියෙනවා. මේ හින්දා දැවිතෙල් බලාගාරවල විදුලිය නිෂ්පාදනයෙන් ටිකක් අඩාල වෙලා කියලා අද ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඔව් දිවයින මුල් සිරස්තලයේ මුල්ම ප්‍රධාන සිරස්තලයේ අද දවසේ ওই කතාව තමයි නජිත් අරගෙන ඇවිල්ලා තින්නේ. අපි දැක්ක පුවත්පත වාර්තා කර තිබෙනවා මේ විදුලි අර්බුදය සම්බන්ධව පසුගිය දිනවල දින දෙකක් පැයක පමණ විදුලි කප්පාදුවක් රට තුළ සිද්ධ වුණා. මේ කාරණය පිළිබඳව අද පුවත්පත් වලට ඇවිල්ලා තියෙනවා තොරතුරු කොහොමද ඒ සිද්ධ වුණේ කියන කාරණයත් එක්කම. දිවයින ප්‍රධාන සිරස්තලයේ අරගෙන එන්නේ බලාගාර 4ක මෙගාවෝට් 538ක විදුලි උත්පාදනය නවතී කියලා කියනවා. විදුලි සැපයීම මහා අවුලක තියෙනවා කියලා තමයි උන් කියන්නේ. පැයක විදුලි කැපිල්ලේ නැරඹේ ඩොලර් හිඟේ නිසා ඉන්ධන හිඟෙන් හදිසි මිලදී ගැනීම අඩපණයි. කපන වෙලාව නොවේ ඉදිරියේ දෙන වෙලාවයි බලන්න වෙන්නේ කියලා තමයි උන් සිරස්තලයේ අරගෙන එන්නේ. ඉල්ලුමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා කියලා තමයි මේ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. කැලණිතිස්ස බලාගාරයේ මෙගාවෝට් 110ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ GT7 බලාගාරයේ පෙරේදා සිට අක්‍රිය අතර ඉන්පසු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් තිබූ මෙගාවෝට් 300ක් කොළඹ වරායේ
බලාගාරය සපුගස්කන්ද මෙගාවෝට් 68 වශයෙන් බලාගාර කිහිපයකට ඉපදූ මෙගාවෝට් 538ක්ම පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා තමයි මේ විදුලිය අඛණ්ඩව සපයා ගන්නට නොහැකි වුණේ කියලා උන් සඳහන් කරනවා. නැති දැන් මේ පුවත්පත සිකුරාදා තමයි මුද්‍රණයට එන්නේ. ඒ වන විට සඳහනක් තමයි මේකේ තියෙන්නේ විදුලිය කපා හැරීමට පැයක් සිදු වෙනවා කියන කාරණේ. දැන් ඊයේ දවසේදී අපි දැක්ක මේ කාරණය අපි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අලුත් වුණා සුලක්ෂණ ජයවර්ධන මහත්මයා හිටියේ. ඕගෙන් පස්සේ අපි දැක්ක අලුත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් වෙනවා. ඔහු තමයි ඇන්ඩ්‍රු නවමුඩි මහත්මයා. ඔහු සඳහන් කර තිබුණා විදුලි කප්පාදුවක් දැන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට විදුලිය පැයකට සීමා කරන කතන්දරේ අපි නැවැත්තුවා. මොකද කණ්ඩ තෙල් සංස්ථාවෙන් ඔවුන්ට අවශ්‍ය දැවි තෙල් ප්‍රමාණය ලැබෙන නිසාවෙන් ඒක දැනට කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මාධ්‍ය ප්‍රකාශකවරයා පවා සඳහන් කරලා තිබුණා නජිත්. ඔව්. ඒ අතරේ සමීර අපි දන්න කාරණාවක් තමයි දැන් ඔය සමීර කියපු දේ විශේෂයෙන්ම දැන් බොහෝ දෙනෙක් කියනවා මේ පිළිබඳව මේ විදුලි කප්පාදුවක් වෙනවා කියලා. ලබන සතියේ එන විදුලි කප්පාදුව කියලා අද මෞබිම පුවත්පත සිරස්තලයක් යොදමින් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ලබන සතියේ එන විදුලි කප්පාදුව දැන් මේ මස තෙවැනි සතිය පමණ වන විට දිවෙන පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළ තියෙනවා. මේ රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ ඉදිරියේදී ඇතිවිය හැකි වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් රාත්‍රී කාලයේ පවතින අවශ්‍යතාව සැලකිල්ලටගෙන දිවයිනේ ප්‍රදේශ රැසක මේ විදුලි කප්පාදුව සිදු විය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළා. මේ රටට අවශ්‍ය දෛනික විදුලි පරිභෝජනය සඳහා විදුලිය උත්පාදනය කර ගැනීම මේ ආකාරයට ගැටලු සහගත වීම මත කාර්යබහුල වේලාවන්හිදී විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් විදුලි බල පද්ධතියේ හදිසි බිඳ වැටීමක් අපේක්ෂා කළ හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළ තියෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වය විදුලි බලාකාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමෙන් වළකා ගත හැකි බවත් එසේ නොවී වියලි කාලගුණික තත්ත්වය වර්ධනය වුවහොත් මේ මාස තෙවැනි සතියේ පමණ සිට දිවෙන පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිද්ධ කරන්න වෙයි කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. අද මෞබිම් පුවත්පතේ විදියට තොරතුරු කියනවා. ඒ අතරදී ලංකාදීප පුවත්පත සඳහන් කරන කාරණාවක් ඉන්ධන හිඟය පිළිබඳව ඉන්ධන හිඟෙන් මෙගවොට් 210ක විදුලි නිෂ්පාදනය නවතී කියලා දයාසිලි ලියනගේ අද මේ විදිහට ප්‍රවෘත්තිය ලියන්නේ. ඉන්ධන හිඟය නිසා මෙගවොට් 210ක විදුලිය නිෂ්පාදනය අත්හිටුවීමට විදුලි බල මණ්ඩලයට සිදු වෙලා තියෙනවා. පාවින බලාකාරයක මෙගවොට් 50ක් සපුගස්කන්ද ඩීසල් බලාකාරයේ මෙගවොට් 160ක්ද දැනට විදුලි නිෂ්පාදනය අත්හිටුවා තිබෙන බව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා. මේ තත්ත්වයන් නිසා ජල විදුලිය නිපදවීම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට සඳහන්. දෙසැම්බර් මාසයේදී 95%ක තිබූ ජල විදුලි සැපයීම මේ වන විට 71 දක්වා පහත බැස ඇති බවද තොරතුරු සඳහන් වෙනවා කියලා තියෙනවා. ඒ අතරදී මීට අමතරව නොරොච්චොල බලාගාරයේ සිදු කෙරෙන අලුත් වැඩියාවක් හින්දා මෙගවොට් 300ක්, ලක්විජය බලාගාරයේ මෙගවොට් 300ක්, පුද්ගලික බලාගාරයකින් මෙගවොට් 160ක් යොගදාන වී නඩත්තු කටයුතු නිසා මෙගවොට් 30ක්ද, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයෙන් මෙගවොට් 30ක්ද ජාතික විදුලි බල පද්ධතියට එකතු නොවන බව එම ප්‍රකාශකයා සඳහන් කළා. මේ අලුත් වැඩියා කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ හින්දා ලබන අප්‍රේල් වන විට අඛණ්ඩව විදුලිය සැපීමේ අසීරුතාවක් ඇති වෙන්න පුළුවන් කියලා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පතත් ওই විදිහට තොරතුරු කියනවා. දිවයින කියනවා තව කතාවක් නජිත් මේ විදිහේ කතාවක් කෝටි 9000ක ණය ඇතුලේ දැවිතෙල් හිර වෙයි කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. මුල් පිටුවේ ශිරාන් රණසිංහ ලියන වාර්තාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංකා කණ්ඩ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 9000ක ණය මුදල් වලින් කොටසක් හෝ ගෙවීමට අපොහොසත් වීම නිසා බලාගාරවලට දැවිතෙල් ලබා දීම නතර කළ බව තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරලා තියෙනවා. මීට මාස 4කට පමණ පෙර ආතුව තෙල් සංස්ථාව නිල වශයෙන් විදුලි බල මණ්ඩල පාලනාධිකාරියට මේ පිළිබඳව දැනුම් දුන්නා කියලා තමයි සුමිත් විජේසිංහ මහත්මයා සඳහන් කර තිබෙන්නේ. ණයටගත් ඉන්ධන වෙනුවට අඩුම තරමින් යම්කිසි ආකාරයකින් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් ලබා දෙන්න ලෙස ඉල්ලා සිටි බවත් අනෙක් රාජ්‍ය ආයතනයක පාඩු තමා ආයතනයේ ධර්මෙන් අර්බුදය තව තවත් උත්සන්න කර ගැනීම තේරුමක් නැති දෙයක් බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි කිව්වේ. දැන් මේ කතාව මෙහෙම තිබුණාට නඩිත් අපි අර කිව්වා වගේ මේ සිකුරාදා මේ කාරණේ දිවෙන පුවත්පත වාර්තා කළා වගේම ඊයේ දවසේදී තොරතුරු වාර්තා වුණා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 5000ක් ඉල්ලුම් කරලා තියෙනවා. එයින් 2000ක් ඊයේ දවසේදී ලබා දුන්නා. ඉතිරි 3000ක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා කියලා. දැන් මේ කතාව මෙහෙම එද්දී ඊයේ දවසේ අපි දැක්කා විදුලි බල අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ මහත්මයා සඳහනක් කරනවා. අපිට පුළුවන්කම ලැබෙනවා මේ පිළිබඳව තොරතුරු දැන් බලන්න. තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා ඒ අඩුපාඩු තෙල් කැලණිතිස්ස බලාගාරයෙන් ලබා දෙන්න කටයුතු. ඒ හින්දා ඊයේ දවසේ අපිට විදුලිය කපන්න සිද්ධ වුණේ නැහැ. ඒ හින්දා අපි තෙල් සංස්ථාවත් එක්ක දැන් අපි කතා කරගෙන යනවා ඒ අවශ්‍ය තෙල් ප්‍රමාණය අපිට ලබා දෙන්න කියලා. ප්‍රශ්නයක් වුණේ අපි බලාපොරොත්තු නැතුව ගල්ලංගුරු බලාගාරයෙන් එකක්
ක්‍රියාවිරහිත වීම. ඉංජිනේරුවරු කියන විදිහට තව සතියකින් විතර ඒ 300 ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරොත් විදුලි විසන්ධි කිරීමකින් තොරව අපිට යන්න පුළුවන් වෙනවා. ඒ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා සඳහන් කරන කාරණය විදුලිය කප්පාදුවකින් තොරව ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කරුණු වාර්තා කරන්නේ. මේ විදුලිය පිළිබඳව එසේ කතා කරද්දී ඊළඟට එන කාරණය තමයි තෙල් අර්බුදයක්. ඒ තෙල් ගැන එක කතාවක්. දැන් කියන්න හදන තෙල් ගැන තව කතාවක්. තවත් කතාවක්. මේ දැන් විදුලියත් එක්කම තෙල් අර්බුදයකුත් එනවද? තෙල් නැති වෙයිද? පෝලිං වල ඉඳලා තෙල් ගහ ගන්න වෙයිද? මේ ප්‍රශ්නත් එක්කම තෙල් ටැංකි කතාවකුත් රට තුල ආයෙමත් කරලියට ආවා. ඉන්දියානු සමාගමකට තෙල් ටැංකි ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වුණා පසුගිය කාලේ. ඒක ඇත්තද? අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සහ රජයේ පාර්ශවයෙන් සඳහන් කරේ මේ තිබුණු නැති දෙයක් අපි ලබා ගත්තා කියලා තමයි උදේ ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ASCII තමයි සිළුමිණ පුවත්පත මේ කතාව කියන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සඳහා අලුත් ගිවිසුමක් කියලා තමයි තොරතුරු වෙන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණයේ වසර 50ක බදු කාලයකට ආයතන 3ක් අතර පසුගිය 6 වෙනිදා සිට බෙදී ගොස් තිබෙනවා කියලා තොරතුරු වෙනවා. ඒ අනුව කණ්ඩ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක්ද, ඉන්දියානු ලංකා තෙල් සමාගමට තෙල් ටැංකි 14ක්ද, කණ්ඩ තෙල් සමාගමේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්ද වශයෙන් වසර 50ක් සඳහා හිමි වෙනවලු. බලශක්ති අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ ඒ අනුව මේ තෙල් ටැංකි 85කම පාලනය තෙල් සංස්ථාව සතු වෙනවා කියලා තමයි මේ කාරණයත් එක්ක හෙළි වෙන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය 1920 දශකයේදී ඉදි කරන ලද අතර යක්කර 827ක වපසරියකින් සමන්විතයි කියලා තමයි මේ ප්‍රවෘත්තිය අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ. දැන් අනිත් මේ කතාවත් එක්ක තෙල් ටැංකි 85කම පාලනය තෙල් සංස්ථාවට තමයි දැන් හිමි වෙලා තියෙනවා කියලා රජයේ පාර්ශවයෙන් අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කරුණු එන්නේ. හැබැයි ඔහොම කිව්වට මේ ට්‍රින්කෝ ගෙවිසුමට එරෙහිව සමගි ජනබලවේගය හෙට සටනට එකතු වෙනවා කියලා අද දවසේ බෞබිම් පුවත්පත කියනවා. ට්‍රින්කෝ ගෙවිසුමට එරෙහිව සජ්ජබ හෙට සටනට ඔය කොහොම කිව්වත් අපි සටන් කරනවා කියලා සමගි ජනබලවේගය කියනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ සම්බන්ධව ලංකා ඉන්දියානු තෙල් සමාගම LIOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගම අත්සන් කළ ගෙවිසුමට එරෙහිව හෙට චීන වරාය පරිශ්‍රී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව සමගි ජනබලවේගය සඳහන් කරනවා. සජ්ජබයට අනුබද්ධ ඒකාබද්ධ වෘත්ති සමිති බලවේගය මේ විරෝධතාව විධාන කරනවා. අධිකරණයේ ඉදිරියේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් නඩු දෙකක් විභාග වෙමින් පවතින අවස්ථාවක මෙවැනි ගිවිසුමකට ලැබීම බරපතල කරුණක් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා කිව්වා කියලා අද මව්බිම පුවත්පත ওই විදිහට කියනවා. අපි දැක්ක උදේ ගම්මන්පිල මහත්තයා පහුගිය දවස් කිහිපෙම මොකද්ද මේ වෙන්නේ මේ වෙන වැඩේ නැත්තම් මේ කළමනාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කළා. ඊ දවසෙත් එතුමා මේ පිළිබඳව තහවුරු කළා. අපේ තෙල් සංස්ථාවේ නිලධාරීන් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු වෙන්න ගිය අවස්ථාවේ ඒක වළක්වීමට එරෙහිව උද්ඝෝෂණ නොකළාය. අපි එතනට ගිහිල්ලා ජාතික කොටේ ඔසවලා අපේ කරගන්න එකට විරුද්ධ වෙන්නේ ඇයි? මේ පෙන්වන්නේ දේශ ප්‍රේමයේද නැත්නම් ඉන්දියානු ප්‍රේමයේද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ගිවිසුම නිසා ඉන්දියානු නාවික හමුදාවට ත්‍රිකුණාමලයේ වරායට ඇතුළු වෙන්න පුළුවන් කියලා තවත් බොරු බිල්ලෙක් මවන්න සමහරු උත්සාහ කරනවා. පසුගිය වසර 19ටම ඔය ටැංකිය 99ම තිබුණේ ඉන්දියාවට. හැබැයි ඉන්දියානු හමුදාව ත්‍රිකුණාමලයේ වරායට ඇතුළු වුණාද මේ ටැංකි වලට මොහා වෙලා? උත්තරේ නැත. ඊළඟට කියනවානේ 99ක් නෙවෙයි 14ක් විතරයි අපි දුන්නේ කියලා. අනේ 14ක් විතරක් දුන්නේ ගිවිසුම කෝ කියලා අහන්න. සමස්ත ඉඩම තියෙන අක්කර 827ක් එයින් 100%ටත් අඩු ප්‍රමාණයක් තමයි ඉන්දියාවේ භාවිතයට ගැනෙන්නේ. ඉතුරු 95%ම අපේ පාලනයට යටත් වෙනවා. අපි නැවතත් සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්න. දැන් අදිට අපි කංජ තෙල් කතාවක් වුණා, විදුලි බල කතාවක් වුණා. ඒ ASCII තමයි දැන් පොහොර කතාවකුත් රට තුල ඇවිල්ලා තියෙනවා. පොහොර රට තුල තියෙනවද? කාබනික පොහොර වලින් වගා කරන්න පුළුවන්ද? මේ කාරණාස්සේ තමයි අර චීන පොහොර නැවක් ලංකාවට ඇවිල්ලා යලි ආපසු හරවා යැවීමත් එක්ක ඒ නැවට මුදල් ගෙව්වද කියන කාරණේ පිළිබඳව දේශපාලන ලෝකයේ ටිකක් ඉහළින් කතාබහට ලක් වුණු මාතෘකාවක්. අද ජාතික පුවත්පත්වල තොරතුරු වෙනවා
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි කියලා තමයි තොරතුරු එන්නේ. ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැවට අදාළ කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවට 2021 ඔක්තෝබර් මාස 31 වනිදා දෙවැනි ඉරිදා සංග්‍රහයමගෙන් කළ අනාවරණයේ පරිදි මහජන බැංකුව විසින් පෙරේදා අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදල එම චීන සමාගමට ගෙවනු ලැබීය කියලා තමයි තොරතුරු එන්නේ. එම චීන කාබනික පොහොර තොගය සඳහා එම මුදල් ගෙවීම සිදු කළ බව මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා දිවයින පුවත්පතට පෙරේදා කිව්වා කියලා සඳහනකුත් වාර්තා කර තිබෙනවා. දැන් මේ පොහොර නැවට මුදල් ගෙව්ව එක ගැන විපක්ෂයෙන් දැඩි චෝදනාවක් එල්ල කළා නජිත්. පොහොර ටික රට ඇතුළට ගන්නෙත් නැතුව ආපු පොහොර ප්‍රමිතියෙන් තොර පොහොර අරගෙන මුදල් ගෙව්වා කියන කාරණේ කිව්වා. දැන් මේ කතාවට අපි දැක්කා ඊයේ දවසේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා නුවරදී පිළිතුරු ලබා දෙනවා. අපි මේ නැවත් එක්ක ගිවිසුම් ගත වුණා. නමුත් ඒ ගිවිසුම ප්‍රකාරව චීන සමාගමෙන් අදාළ නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලංකාවට ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා තමයි මුදල් ගෙවීමක් කරලා තියෙන්නේ. ඒ මුදල් ගෙවීම කිසිදු අපතේ යාමක් සිද්ධ වන්නේ නැහැ. නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ටික ලංකාවට ඉදිරියේදී ලැබීමට නියමිත බව තමයි අමාත්‍යවරයාගේ පැත්තෙන් සඳහනක් ඊයේ දවසේදී කළේ. අමාත්‍යවරයාගේ පිළිතුර බොහොම වටිනවා. හේතුව තමයි මේ මව්බිම් පුවත්පත කියනවා මේ ට්‍රින්කෝ ගිවිසුමට එරෙහිව පිළිබඳව අපි අර කලින් කියපු කතාව ඊට පස්සේ චීන පොහොර වන්දිය ගැන අනුර කියන කතාව කියලා ඊට යටින් අද දවසේ තවත් පුවතක් වාර්තා කරනවා මේ පොහොර නැව ගැන. අනුර කුමාර මහත්තයා මොකද කියන්නේ? චීනයේ බාල පොහොර නැව වෙනුවෙන් වන්දි ලෙස මේ රටේ මහජන ධනින් එකදු රුපියලක් හෝ ගෙවීමට කටයුතු නොකරන්නයි රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා අවධාරණය කළා තියෙනවා. ආණ්ඩුව පහුගිය කාලේ පුරා විවිධාකාරයට රටට අවධාරණය කළේ මේ චීන පොහොර නැව වෙනුවෙන් මුදල් නොගෙන බවවත් මේ ගනුදෙනු පිටිපස අයථා ගනුදෙනු රැසක් ගොඩ ගැසී ඇති නිසා අනිවාර්ය ලෙස මේ මුදල් ගෙවන බවට ජවිපේ කල්තියා අනාවැකි පළ කළ බවද ජවිපේ නායකයා සිහිපත් කළා කියලා. අනාවැකිත් කලින් කියලා තියෙනවා. ඒ අනාවැකි කිව්ව විදිහට ගෙවලා තියෙනවලු. හැබැයි ඇමතිතුමා උත්තරයක් දුන්නා. ඒ ගෙව්ව මුදල් වලට හරියන විදිහට ප්‍රමිතියෙන් යුක්ත පොහොර ලැබෙනවා කියන කාරණාව. ඔය අතරේදී ලංකාදීපයේ අද ප්‍රධාන සිරස්තලයේ මේ මහජන මුදල් වැඩකට නැතුව වියදම් කරලා කියලා මේ අද ලංකාදීපේ කියනවා. බලන්න, වැඩකට නැතුව මුදල් වැය කරලා අර්ථ සාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ කියලා තමයි සුජිත් හේවාජෝලි කියන්නේ. සේවක අර්ථ සාධක අරමුදල සිදු කළේයයි කියන පළ ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමි වී ඇතයි රජයේ විගණන කාර්යාලය ප්‍රකාශ කළ තියෙනවා. සේවක අර්ථ සාධක අරමුදල 2020 වර්ෂයේදී එක්තරා සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් එම සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම නිසා අහිමිව ගොස් ඇතැයි රජයේ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා කියලා අද ලංකාදීපේ කියන. ඔව් නරිත් අපි ඊළඟට අවධානය යොමු කරන්නේ තවත් කාරණයක් පිළිබඳව. මේ කාරණයක් මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා දැන් ආහාර මිල ඉහළ යාම පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. මිල ගණන් වල ඉහළ යාම පාරිභෝගිකයන්ට දරා ගැනීමට නොහැකි තත්වයක තියෙනවාද කියන කාරණේ. දැන් රජය මේකට යම් පිළිසරණක් වෙන්න රාජ්‍ය සේවකයන්ගේ යම් වැටුප් වැඩිවීමක් මේ සියල්ල සිදුවෙන අතර වාරයේදී තවත් ආහාර මිල ඉහළ යාම ගැටලු සහගත තත්වයක් උදා වෙලා තිබෙනවා. දැන් දිවයින වාර්තා කරනවා ආහාර මිල තවත් ඉහළට කියලා තමයි සිරස්තලයේ වාර්තා කරන්නේ. ඒ අනුව ඉදිරි කාලයේදී ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළඳපොළ නියෝජිතයෝ පවසති. විශේෂ පොහොර ප්‍රශ්නය නිසා දේශීය කෘෂිකර්ම ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනු ඇතැයි ඒ ආහාර කාණ්ඩේ උද්දමනය වැඩිවීමට එක් හේතුවක් කියලා තමයි නඩිත් සඳහන් කර තිබෙන්නේ. ඉතින් ආහාර මිලේ වැඩිවීමක් තියෙනවා කියන කාරණේ අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. පාරිභෝගිකයෝ මේ පිළිබඳව මැස්විලි නගනවා. ඒ නිසා මේකටත් යම් සහනයක් කරන්න අදාළ අංශ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ආහාර මිල වැඩි වුණාට ජීවන වියදම් වැඩි වුණාට මේ ප්‍රභූවරුන් 2000ක් කොළඹ සුපිරි මහල් නිවාස අරන් කියලා අද දවසේ ලංකාදීපේ වාර්තා කරනවා. ලංකාදීපේ කියනවා මේ 2000කට ආසන්න පිරිසක් කොළඹ නගරේ සුපිරි මහල් නිවාස සංකීර්ණ වලින්, ඒ කියන්නේ අපාර්ට්මන්ට් වලින් නිවාස 2-3 බැගින් පහුගිය වසර දෙකේදී මිලදීගෙන නැතයි තොරතුරු වාර්තා වෙනවා කියලා. ඉතින් ප්‍රභූවරුන්ට ඉතින් සල්ලි තියෙන හින්දා වෙන්නේ නැති ගන්න වැත්තේ. අතරේදී ගිය අවුරුද්දට සුරා බලපත්‍ර 150කුත් නිකුත් කරලා තියෙනවා කියලා ලංකාදීපේ කියනවා. සල්ලි නැහැ කියලා කියනවා. කෑම ගණන් යනවා, ජීවන වියදම් වැඩි වෙනවා කියලා කියනවා. හැබැයි ගිය අවුරුද්දට සුරා බලපත්‍ර 150ක් නිකුත් කළා. බලපත්‍ර 150ක් නිකුත් කළා. අලුත් තැන් 150ක් විවෘත වෙලා තියෙනවා. මේ අලුත් තැන් වලින් අලුත් බඩු අරගෙන තියෙනවා කියලා තමයි ඔය කියන්නේ. කොහොම වුණත් මේක රටට එච්චර හොඳ දෙයක් නෙවෙයි. කොහොම වුණත් අපි බලමු අද දවසේ කාටුන් විස්තර කොහොමද කියලා. අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ අද පියල් අදින කාටුනේ බලන්න මේ දවස්වල
අපි කතා කළේ බඩු මිල ගැනනේ. බඩු මිල අහස උසට ගිහිල්ලා බඩු මිල පල්ලෙහාට ගන්න කරන දේවල් මේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 දීමනාව කියන ඉනිමගකුත් දීලා දැන් බඩු මිල අල්ලන්න ඉනිමගකුත් දීලා මේ කොච්චර ඉනිමං ගැහුවත් මේ බඩු මිල අල්ල ගන්න බෑ. මේ කෑම පිගාන්නට ලං වෙන්නවත් බෑයි කියලා තමයි ඔය කියන්නේ රාජ්‍ය සේවකයට රුපියල් 5000 දීමනාව කියන ඉනිමග නම් ටිකක් හොඳටම මදි වගේ අපිට පේන. අපි යනවා ලංකාදීප පුවත්පතේ දාස අඳින කාටුන් එකට. මේ දාස කියන කතාව බලන්න මොකද්ද කියලා. උදේ ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්නවා, විමල් වීරවංශ අමාත්‍යවරයාත් ඉන්නවා, ඊට එහා පැත්තෙන් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාත් හිටගෙන ඉන්නවා. සාමාන්‍ය වැසියෙක් ළඟට ගිහිල්ලා කියනවා අපි උසාවි ගියා කියලා. සාමාන්‍ය වැසිය අහනවා ඇයි පොලේ යන්නේ නැද්ද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක. පොලේ ගියාම වෙන දේ ඔබ දන්නවා. දෙවෙනි පොත්පතේ රොවිතන් කාටුනේ බලමු. දෙවෙනි පොත්පත රඳින රොවිතන් කාටුනේ මේ දෙන්නේ අතර කතාවක්. පත්තයකුත් බලන කෙනෙක් මේ ඇමතිකම වෙනස්ුවත් කරන්න දෙයක් නැහැ. සියලු දේ නැසෙන සුළුයි කියලා විමල් කියන්නේ කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඒක දැන්වත් අවබෝධ වුණු එක ලොකු දෙයක් කියලා කියනවා. මේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන් එක ලංකාදීප පුවත්පතේ බලන්න මේ දෙන්න මොනවද කතා වෙන්නේ කියලා. ඒ කාලේ අපිට අහන්න ලැබුණේ බොරු කියපු උදවියට අපායේ යන්න සිද්ධ වුණ කතන්දරනේ. එතකොට අද මොකද්ද වෙන්නේ කියලා අනිත් එක්කෙනා අහනවා. අද අපිට අහන්නේ ඇත්ත කියපු උදවියට තනතුරක් නැති වෙලා ගෙදර යන්න සිද්ධ වෙන කතන්දරනේ කියලා කියනවා. මේ සිළුවෙන පොත්පතේ ඉඩි ක්ලික් අදින කාටුනේ බලන්න මේ එක්කෙනෙක්ට ස්විප් එකක් ඇදිලා. කාටද ස්විප් එක ඇදිලා තියෙන්නේ? යා කියනවා මේ මට ස්විප් එකක් ඇදුනා කියලා. මට ස්විප් එකක් ඇදුනා කියලා කියනවා. අනිත් එක්කෙනා කියනවා ගිය සැරේ ඕක ඇදුනේ සිරිසේන උන්න හෙටනේ සර්. ගිය සැරේ ඕක ඇදුනේ සිරිසේන උන්න හෙට නේද සර් කියලා අහන්නේ. අපි යනවා ඊළඟට මව්බිම පුවත්පතේ කාටුන් එකට. මව්බිම MD වීරරත්න අදින කාටුන් එක. දේශපාලකතුමෙක් ඉන්නවා. දේශපාලකතුමාගේ නෝනා මුඛවාඩමක් බඳිනවා මේ දේශපාලඥයාට. කියනවා මෙන්න මෙහෙම කතාවක් මුඛවාඩම බඳින ගමන් කොවිඩ් වලින් බේරෙන්න නෙවෙයි ඇමති ධූරය බේරගන්න මුඛවාඩම ගැට ගැහුවේ කියලා කියනවා. මොකද කට පරිස්සම් කරගත්තොත් තමයි අමාත්‍ය ධූරය රැක ගන්න පුළුවන් වෙන්නේ. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්නේ විදුර අබේනායක ලියන දවසේ පද 4 උතුරන ගෑස් ගැන රහසින් හොයනවලු ජොනි කියයි පොඩි සැකයක් තියෙනවලු. මේකත් කුමන්ත්‍රණයක් බව සිතනවලු ගෑස් නාටකය තව දිග්ගැහෙනවලු. උතුරන ගෑස් ගැන රහසින් හොයනවලු ජොනි කියයි පොඩි සැකයක් තියෙනවලු. මේකත් කුමන්ත්‍රණයක් බව සිතනවලු ගෑස් නාටකය තව දිග්ගැහෙනවලු කියලා ඔන්න මව්බිම් පුවත්පතට විදුර අබේනායක ඒ විදිහට ලියලා තියෙන්නේ. ගෑස් නාටකය ඉක්මනින්ම ඉවර වෙනවා නම් හොඳයි. ගෑස් පෝලිං, භූමි තෙල් පෝලිං, කිරිපිටි පෝලිං ඉක්මනටම ඉවර වෙනවා නම් බොහොම වටිනවා. ලෝකේ අර්බුදයකට ගිහින් තියෙන්නේ ආර්ථික අර්බුද. ලෝක අර්බුද මැද්දේ ලෝකේ ජයගන්නේ කොහොමද? පහුගිය අවුරුද්දේ දේශපාලනය අතින් ලෝකයේ සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවාද? අපි ඔබට කියන්න සූදානම්. පත්තරමේන්තුවෙන් පස්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහත්තයා එනවා ඔබට ලෝකෙ ගැන කියන්න ලොකු කතා තුලින් අපි සමුගන්න සූදානම් වෙන්නේ. සමුගන්නාම ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවදායි දවසක්. ආයුබෝවන්.